අනුර කුමාර දිසානායක මැතිතුමා මිනිත්තු 24ක කාලයක් ඔබතුමාට ලැබෙනවා. ගරු මූලාසනීය මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම හිතනවා අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ දීර්ඝතම කාලයක් මුළුල්ලේ අපේ රටේ ආර්ථිකය පිළිබඳවත් අපේ රටේ ජන ජීවිතයේ සම්බන්ධතාවය පවත්වන කුසකර්මාන්තය පිළිබඳව. වර්තමානයේ ගත්තොත් අපේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 11%ක්, අපේ ශ්‍රම බලකායෙන් 25%ක්, දල ජාතික නිෂ්පාදිතයෙන් 7%ක්, අපේ කාර්මික නිෂ්පාදන වලින් 35%ක් සපයනු ලබන්නේ කුසකර්ම ශාස්ත්‍රය. ඒ නිසා මම හිතනවා අද වැදගත්ම අමාත්‍යාංශය තමයි අපි විවාදයට ලක් කරන්නේ. නමුත් අපි දන්නවා අමාත්‍යාංශ බෙදීමේදී ගරු මහින්දානන්ද කුසකර්ම අමාත්‍යතුමා ලෙස අපි හඳුන්වුවත් අගෝස්තු මාසයේ 9 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ ඔබතුමාට ආයතන 4ක් ගැබ් වී තිබෙනවා. කුසකර්ම දෙපාර්තමේන්තු, කුසරක්ෂණ මණ්ඩලය, ඇල්කඩෝ ප්ලාන්ටේෂන්, ඒ වගේම අපනයන කුසකර්ම දෙපාර්තමේන්තු. නමුත් සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා නැවස ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙන ජනාධිපතිතුමා විසින් එම ගැසට් නිවේදනයේ ඔබතුමාට සඳහන් වී තිබෙන ආයතන දෙකයි. කුසකර්ම දෙපාර්තමේන්තුවත් කුසරක්ෂණ මණ්ඩලයත් කියන ආයතන දෙක විතරයි. ඒතර මම දකින පළමු කුසකර්ම අමාත්‍යවරයා තමයි ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අයිති නැති කුසකර්ම අමාත්‍යවරයා. අපනයන කුසකර්ම දෙපාර්තමේන්තුව අයිති නැති කුසකර්ම අමාත්‍යවරයා. කුසකර්ම ප්‍රතිපත්ති සභාව අයිති නැති කාප් එක. කුසකර්ම ප්‍රතිපත්ති සභාව අයිති නැති කුසකර්ම අමාත්‍යවරයා. ඒ නිසා ඔබතුමාට කුසකර්ම මත කියලා අමතන්නේ කොහොමද කියන ප්‍රශ්නකුත් මා තුළ තිබෙනවා. මොකද කුසකර්ම අමාත්‍යාංශය වැදගත් ආයතන තිබෙන්නේ වෙනත් අමාත්‍යාංශ ඇතුලේ. ඔබතුමා ඉතින් සහෝදරත්වයෙන් ඒවට කටයුතු කරනවා ඇති කියන බලාපොරොත්තුවක් මා තුළ තිබෙනවා. ඔබතුමා ලබා දෙන පිළිතුරත් ඒක බව මා දන්න නිසා. ඉතින් මා පෙන්눔 කරන්න හදන්නේ අපේ කුසකර්මාන්තයේ ප්‍රධාන ගැටලු දෙකකට අපි මුහුණ දී තිබෙනවා ප්‍රධාන වශයෙන්. එක, කුසකර්මාන්තයේ අපේ රටේ ආර්ථිකයට දක්වන ලද පංගුව ප්‍රමාණවත්. ශ්‍රම බලකායෙන් 25%ක්, භූමියෙන් 11%ක්, නමුත් දල ජාතික නිෂ්පාදිතයෙන් 7%ක්. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයේට ඒ නියලන ශාස්ත්‍ර හා සංසන්දනය කරලා බලනකොට පංගුව ප්‍රමාණවත් නෑ. පළවෙනි ප්‍රශ්නේ එක විසඳගන්නේ කොහොමද? දෙක, කුසකර්මාන්තයේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කුමක්ද? මූලාසනීය මන්ත්‍රීතුමා දන්නවා දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කුමක්ද? විශාල ණයගැති භාවයකට හෙලා තිබෙනවා. පොහොර කඩේට ණයයි, තෙල් කඩේට ණයයි, වී මිලදී ගන්න ස්ථානයට ණයයි, උකස් බඩු කඩේට බඩු උකස් විශේෂ මුද්‍ර මූල්‍ය කරන විශාල වගේ ඔවුන් වී තිබෙන රටේ බින ජනතාවට මේ අඩු ගොවි ජනතාව පිළිබඳ ප්‍රශ්න අඩුම පහසුකම් තිබෙන්නේ ගොවි ජනතාවට. ඒ නිසා උන් සමාජීය වශයෙන් බෙලෙහින. තමයි හිතන මේ අමාත්‍යංශයට පැවරී තිබෙන කාර්යයන් ඇතුලේ ආර්ථික වශයෙන් අපි කුසකර්මාන්ත ඉදිරියට ගෙනෙන්නේ කොහොමද? ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම සඳහා කුසකර්මාන්ත යෝග්‍ය කරගන්නේ කොහොමද? ඔවුන්ගේ සමාජ ජීවිතය උසස් කරන්නේ කොහොමද කියන පිළිබඳව යොමු කළ යුතුයි. ප්‍රධාන වශයෙන් මතුවී තිබෙන පිළිබඳව අවධානය යොමු කරන මන්ත්‍රීතුමනි. මොකද ප්‍රශ්න? අපි දීර්ඝ කාලයක් තිස්සේ ගොවි වගේ ජීවන තත්ත්ව උසස් කිරීම, කුසකර්මාන්තය සංවර්ධනය කිරීම, තමන්ගේ ආර්ථික උපාය මාර්ගයයි කියා විවිධ වහසිපස් දොඩවා තිබෙනවා. හැබැයි අපේ රටේ ප්‍රශ්නයක් අපි දන්නේ ප්‍රධාන මාෆියාව තුනක් අවුස් අවි ආයුධ මාෆියා. මොකද ලෝපානයක් බීජ ජනපදන්තෝ වැනි භූජාතික පුරා බීජ වෙළඳපොළ ආක්‍රමණ රටේ ඉතාම ජෛව යුතු බීජ පරම්පරාවක් තිබුණා. ඒකට වට්ටනාම අණ්ඩක ප්‍රභේද ගණන, බඩිරුඟ ප්‍රභේද ගණන, ඒ පසට ඒ
ගැළපෙන පන් බීජ සම්පතක් අපිට අද මේ බීජ සම්පත තිබෙනවා. මුළු බීජ සම්පතම සුරුවන් බහුජාතික ප්‍රමාණය. අපිට පෙන්වන මේ බීජ විකෘතිභාවය. ප්‍රෝග්‍රෑම් මේ කිලෝග්‍රෑම් බාර CI ඩොලර් එක රුපියල් 50 හැබැයි විකුණන්නේ 1,60,000. ඒ වගේම වරායෙන් ගොඩ බානකොට CIF වැලියු එක ඩොලර් 190යි. ඒ කියන්නේ රුපියල් 35,150යි. විකුණන්නේ 1,08,000යි. ගස් ලැබුවට කිලෝ එකක්. තක්කාලි කිලෝ එකක් තක්කාලියට කිලෝ එකක් වරායෙන් බානකොට ඩොලර් 600යි. ඒ කියන්නේ රුපියල් 1,11,000යි. විකුණන්නේ 1,90,000යි. ගෝවට කිලෝ එකක් වරායෙන් බානකොට ඩොලර් 85යි. විකුණන්නේ රුපියල් මේ ඩොලර් 85යි. ඒ කියන්නේ 15,725යි. විකුණන්නේ 1,04යි. ඉතින් මේ බීජ අධිකාරීත්වය බිඳින්නේ කොහොමද? අපිට මතක 1990 ඉඳන් ගත වෙච්ච අවුරුදු 30 බැලුවොත් අපි එක බීජ ගොවිපලක් මේ රටේ හදලා තිබෙනවද? අපි බීජ ගොවිපල විකුණලා දැම්මා. පැල්ලෙහාර බීජ ගොවිපල CIC සමාගමට විකුණුණා. බීජ ගොවිපල සමාගමට විකුණුණා. තඹුත්තේ CIC සමාගමට විකුණුණා. අපි විසඳලා දෙනවා. හරි. පොළම ගොවිපල ඉපිල් වලින් පිරිච්ච බපක් 2018 වසරේ මාදා කියලා මායිලු පොළම ගොවිපල ආවික බංග්ලාදේශ සමාගමත් එක්ක ගිවිසුමක් තිබුණා. මේ බීජ තිබෙන තාමත් බීජ තිබුණා. ජනතාව අපි බණ්ඩකට ගත්ත කොහොමද? බණ්ඩක ඇරලා එහෙම වේෙන්ද ඇරලා ටික අරගෙන ඔට්ටනියට ගහලා අද්දාලා මැලේරියා මහත්තයා එනකොට පොඩි මැලතියන් ටිකකුත් ගහලා ලිපෝ උඩ ඉල්ලලා අපේ ඊළඟ කන්නේ බණ්ඩක් ඇට. අපේ බඩින්ගුවට තිබුණේ කොහොමද? මට මතක ඇති සිරිපාල ගම්ලත් අපේ ඇමතුමාට. අපේ බඩින්ගුවට කොහොමද අපි නිෂ්පාදනය කරගත්තේ? අපේ හේනේ තිබුණු ලොකුම බඩින්ගුවට බඩින්ගු කරල්ට කාඩාගෙන ඇවිල්ලා ඒක වේලෙන් දැරලා ඒක එකට ගැට ගහලා ලිපෝඩින් එල්ලලා ඊළඟ කන්නේ අපි බඩින්ගු නිෂ්පාදනය බවට පත් කරගත්තා. හැබැයි අද මොකද සිදු වී තිබෙන්නේ? අද හේකෙම් සමාගමේ එහෙම නැත්නම් ලංකෙම් සමාගමේ එහෙම නැත්නම් එක එක බීජ සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ සමාගම් වල අධිකාරීත්වයට අපේ රටේ බීජ නිෂ්පාදනය යටපත් වී තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මම එක උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය තුඹ කරවිල. සාමාන්‍යයෙන් අපේ ගම්වල තුඹ කරවිල වගා කරේ නෑ. ඒ කාලේ ජන මතයක් තිබුණා. සාමාන්‍ය ජන සම්ප්‍රදායක් තිබුණා. තුඹ කරවිල ගහේ තුඹ කරවිල වගා කරලා තුඹ කරවිල වැලේ මලක් එනකොට ගෙදර මරණයක් සිද්ධ වෙනවා කියලා. එනිසා තුඹ කරවිල කියනවා අපි වගා කරේ නෑ. තුඹ කරවිල වගා වුණේ යල් කන්නට හේන කොටලා ගිනි තිබ්බට පස්සේ ඒකේ එන නවදැලි හේනේ තමයි තුඹ කරවිල පැලුණේ. අපි හේනෙන් කැලෙන් තමයි තුඹ කරවිල කඩාගෙන ආවේ. හැබැයි දැන් තුඹ කරවිල වගාවක් තිබෙනවා. මේ බහුජාතික සමාගම් අපිට අදට ඇට ටින් එකක් කියවනවා. තනමල් විල පැත්තට ගියොත් මම වගා කරනවා. කොහොමද වගා කරන්නේ? පාන්දර 4ට නැගිටලා පිනිහිදෙන්න කලින් තුඹ කරවිල වැලේ පිරිමි මලක් තෝරාගෙන මලෙන් මලට ගෑනු මලෙන් මලට තිය ගිහිල්ලා අතෙන් පරාගණය කරනවා. අපේ කුස්කර්මාන්තයක් එහෙම තිබුණා. පාන්දර 4ට නැගිටලා පිරිමි මල හොයාගෙන පිරිමි මල කඩාගෙන ගෑනු මලේ නේද තිය ගිහිල්ලා පරාගණය කරනවා. ටෝච් එක ඔළුවේ බැඳගෙන. ඒ නිසා මේ බීජ නිෂ්පාදනයේ මේ දශක ගණනාවකට පසුව අපේ රටේ ඉතාමත් විශිෂ්ට ජෛව විවිධත්වය සහිත බීජ තිබුණා. මේ බීජ මුළුමනින්ම අද අපි බහුජාතක සමාගම් වල අයිතියට යටත් කිරීමට යටත් කර තිබෙනවා. මේ විසඳීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. දෙක අපේ රටේ ජලය මා විශ්වාස කරනවා අපේ රටේ තිබුණා වැව් 32000ක්. පණ්ඩුකාභය රජුරුව නිර්මාණය කරපු අබේ වැවේ සිට ගත වෙච්ච ඉතිහාසය පුරා වැව් 32000ක් නිර්මාණය කරලා තිබුණා. අපි හිතනවා අපේ රජ කෙනෙක්ගේ ඉතිහාසය ගැන ලියුනේ ඒ රජුරුව ගැන වැඩිපුර කතා වුණේ ඔහු ගොඩනගපු වැව් පිළිබඳව. අපට ධාතුසේන රජුරුව මතක් වෙන්නේ කලා වැව් නිර්මාණය කරා කියලා. පණ්ඩුකාභය රජුරුව මතක් වෙනවා අබේ වැව් නිර්මාණය කරා කියලා.
මහසෙන් රජුව මතක් වෙනවා මින්නේර වැව නිර්මාණය කරා කියලා. පරාක්‍රම බහු රජුව මතක් වෙනවා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරා කියලා. නිසා අපි ඉතිහාසයේ පුරාවර්තව ලියුනේ වාරි කර්මාන්තයත් එක්ක. වාරි කර්මාන්තය ඇතුලේ තමයි අපේ තාක්ෂණය තිබුණේ. අපි දුරකථන හොයාගෙන නේ. අපි මුද්‍රණ මැසි හොයාගෙන නේ. අපි මඩසොර හොයාගෙන තිබෙනවා. අපි විසෝකටුව හොයාගෙන තිබෙනවා. අපිට කලාවැවේ සිට තිසාවැව දක්වා අංගලකට බැස්මස් සහිත මහා යෝධලා නිර්මාණය කරලා තිබෙනවා. අපේ තාක්ෂණය බුලතා විසින් නිර්මාණය කරපු සොරබර වැවි අදත් එහි සොරව්ව ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්. ඒ නිර්මාණ ඔක්කොම ගැබ්බී තිබෙන මොකද අපේ වාරි කර්මාන්තය ඇතුලේ. හැබැයි අද මොකද සිදු වී තිබෙන්නේ? 1980 ඉඳන් අද මේ අවුරුදු 40ම අපි අවුස්සලා බැලුවොත් අපේ රටේ වර්ෂාපතන අඩුවීමක් නැහැ. වර්ෂාපතන වෙනස් වෙලා තිබෙනවා. හැබැයි වාර්ෂික වර්ෂාපතන අඩුවීමක් නැහැ. කාලය වෙනස් වෙලා තිබෙනවා. ධාරිතාව වෙනස් වී තිබෙනවා. හැබැයි වාර්ෂික වර්ෂාපතන විශේෂ අඩුවීමක් නැහැ. හැබැයි මොකද්ද අද අපේ වතුරේ ප්‍රශ්නේ? පළවෙනි එක අපිට මේ ජල ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා මා හිතනවා ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය. අපේ වැව් 32000ක් තිබුණා. අද අපිට ඉතුරු වී තිබෙන වැව් 14000යි. මේ වැව් 14000න් වැව් 12000ක් අභාවයට අමින් තිබෙනවා. වැව් 2000යි ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නේ. මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය යලි ප්‍රතිසංස්කරණය කරන්නේ කොහොමද? අපිට ඉතාමත් වාසනාවන්ත රටක්. මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා. අතරමැදි මෝසමක වර්ෂාවක් තිබෙනවා. ලෝකේ බොහෝ රටවල වලට මෝසම් දෙක වර්ෂාවක් නැහැ. එක මෝසම වර්ෂාවක් තිබෙනවා. මේ වැටෙන වර්ෂාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ඇති කර තිබෙන විනාශය යලි මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය අපි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඉතුරු වී තිබෙන වැව් 14000. දෙක අපේ රටේ භූගත ජල මට්ටම මේක ඉතාමත් පහළට ගිහිලා තිබෙනවා. අපිට මතකයි අපි පොඩි ඉතාමත් කුඩා කාලේ අපි සාමාන්‍ය ගම්වල කියන්නේ බම්බයක් කැපුවොත් වතුර තියෙනවා. අඩි 6ක්. බම්බයක් කපපුවහම වතුර තියෙනවා. අද බම්බ දෙක තුන කැපුවත් වතුර නැහැ. එනිසා ජලය රඳවා ගැනීම හොඳම තැන කොතනද? ජලය රඳා ගැනීම හොඳම තැන මහ පොළොව. ජලය තැම්පත් කරන්න ඕන මහ පොළොවේ. එනිසා අපේ දීර්ඝ සැලැස්මක් අවශ්‍යයි කරු මන්ත්‍රීතුමනි. මේ භූගත ජල මට්ටම අපි උඩට ගේන්නේ කොහොමද? එය අඩි 4ක් 5ක් මට්ටමකට අපි ගේන්න. මම හිතන්නේ මේක අවුරුද්දෙන් දෙකකින් අවුරුදු 10ක් 15ක දීර්ඝ සැලැස්මක් ඕන. මේ පහළ ගොස් තිබෙන භූගත ජල මට්ටම අපි ඉහළට ගේන්නේ. බම්බයක් හාරගොඩ වතුර තිබ්බ රටේ බම්බ 6ක් කැපුවත් වතුර නැති තත්ත්වයක් මතුවී තිබෙනවා. නිසා මේ භූගත ජල මට්ටම උඩට ගෙන එන්න විශේෂම වන සංරක්ෂණය අතිශය වැදගත්. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශ නඩත්තු කිරීම අතිශය වැදගත්. ඒ වගේම අපේ මේ ගම් වතුර පාලනය කරලා කියන විකෘතියක් නිර්මාණය වී තිබෙනවා. අද එදා අපි පරාක්‍රම බහු රජුරෝ නේද දේශ කිව්වයි කියලා අපි කියන්නේ මොකද්ද? වැටෙන එක වතුර පොදක්වත් ප්‍රයෝජනෙට නොගෙන මහා මුහුදට යවන්න එපා කියලා. හැබැයි අපි අද සැලැස්ම මොකක්ද? අද අපේ සැලැස්ම වැටෙන වතුර ඉතා වේගෙන් ගංගා හරහා තල්ලු කරන්න ඕන මහා මුහුදට. මෝය කටවලරලා මහා මුහුදට වතුර යවනවා. කළුගඟේ මෝය කට කැපුවා. ඇයි වතුර වේගෙන් යවන්නේ? ගරු මන්ත්‍රීතුමනි. මහා පොළොවට වැටෙන වතුර වේගෙන් මහා මුහුදට තල්ලු කරන එක තමයි අපේ වාරි සැලැස්මද. මෝය කටවල් කපල වතුර යවනවා. මොකද සිදු වී තිබෙන්නේ? වතුර මේ මහ පොළවට උරා ගන්න සලස්මක් හදන්න ඕනකම තිබෙනවා. වතුර තැම්පත් කිරීම ඉතාමත් වැදගත්ම තමයි මහ පොළොව. ඒ නිසා අපේ දීර්ඝ කාලීන සලස්මක් අද අපිට අවශ්‍යයි මේ මහ පොළොවේ භූගත ජල මට්ටම ඉහළ දමන්න. ඒකට ජලදර ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕන. අපිට මතකයි මහවැලි ගඟේ වතුර හිඳන කාලෙට වීලි කාලයක් එනවා සාමාන්‍ය. ඒ කාලෙට ඒත් මහවැලි ගඟේ වතුර හිඳුන්නේ නැහැ. එයි ජලදර ප්‍රදේශ හරහා මහවැලි ගඟට නිරන්තරයෙන්ම උල්පත් තිබුණා. අද උල්පත් හිඳලා තිබෙන්නේ. ඔබතුමාට මතකයි මහනුවර යනකොට ඉස්සර කඩු ගන්නාව කන්ද නගිනකොට මොකද්ද දැනෙන්නේ? කන් අගුළු වැටෙනවා. රැහැයන්ගේ සද්ද එනවා. ඒක තමයි අපි නේද කොළඹ පාරේ කඩු ගන්නාව හරහා මහනුවර යනකොට. වැල්ලවාය හරහා ඇල්ලහරා බණ්ඩාර වලට යනකොට. මොකද්ද උනේ? කන් අගුළු වැටෙනවා. දියසීරාවේ සද්ද, රැහැයන්ගේ සද්ද අපිට අද ඒක තියෙනවද? අද කඩු ගන්නාවේ මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. අද ඇල්ලේ මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. මේ සංවර්ධන ඉතාමත් වැරදි උපාය මාර්ග හේතු කොටගෙන මධ්‍ය කඳුකරේ එලි කරමින් මධ්‍ය කඳුකරේ මහ විශාල පරිසර හානියක් සිදු කරමින් අපේ මුළු ජල උල්පත් සහ ජල පෝෂක ප්‍රදේශ සහ ජල ධාරක ප්‍රදේශ මුළුමනින්ම විනාශයටපත් කොට තිබෙනවා. ඒ නිසා අපි යලි සැලකිලි ලක් කරන්න ඕනකම තිබෙනවා. අපි කොහොමද මේ මහ පොළොවේ අපේ ජල තැන්පත් කිරීම සඳහා අපේ ජල මට්ටම උඩට ගේන්නේ කියලා. ඒක ඉතාම වැදගත්. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය අපේ වාෂ්පීකරණය. ජලයේ වාෂ්පීකරණය වැඩි වී තිබෙනවා. 2019 මා දන්නා භූගර්භ විද්‍යාඥ කණ්ඩායමක් විසින් කන්තල වැව ඉලක්ක කරගෙන සමීක්ෂණයක් කරා. 1980 දී දවසකට වාෂ්පීකරණය වුණේ මිලිමීටර 3යි. 2019 දී දවසකට වාෂ්පීකරණය වෙනවා මිලිමීටර 6ක්. ඒ
ඒකට මොකද වෙලා තිබෙනවා? වායුගෝලෙත් එතමනි. වනාන්තර එලි කරා. ජල පෝෂක ප්‍රදේශ විනාශ කරා. පොළොවේ භූගත එළ මට්ටම් පහළ ගියා. මොකද සිදු වී තිබෙන අද වාෂ්පීකරණ වෙන වේගය වැඩි වෙලා තිබෙනවා. නිසා දවසකට කන්තලේ වැවේ මිලිමීටර 6ක් වාෂ්පීකරණයට ලක් වෙනවා. ඒ නිසා මෝසම් දෙක වර්ෂාවක් තියෙන රටේ අතරමැදි මෝසමක් තියෙන රටේ මොකද සිදු වී තිබෙන්නේ? ඒ වගේම මම මේක අනිත් පැත්තත් මතු කරන්න කැමති පානීය ජල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ලෝකේ බොහෝ රටවල් වල ටැප් එකෙන් වතුර බොන්නේ නැහැ, බෝතලෙන් වතුර බොන්නේ. හැබැයි තාමත් අපිට පුළුවන් වෙලා තියෙනවා ටැප් එකෙන් වතුර බොන්න. ගොඩක් බෝතල් කම්පැනි කාරයෝ ඇවිල්ලා තියෙන එක වෙනම දෙයක්. හැබැයි ටැප් එකෙන් වතුර බොන්න සමත් වී තිබෙනවා. අපි කොහොමද අපේ මේ රටේ ජලය පිරිසිදුභාවයෙන් ආරක්ෂා කරගන්නේ? මේ තියෙන මේ අද ඔබ ගිහලා බැලුවොත් අනුරාධපුරේ පළවෙනි වකුගඩු රෝගය හම්බුනේ මැදවැච්ච ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. පළමු වකුගඩු රෝගය 1993 ඊට පස්සේ එතෙන් සිට නේද මේ පැත්තේ මාතලේ පැත්ත આવුත් නාවුල දක්වා වකුගඩු රෝගය ඇවිල්ලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගෙත් මයියංගනේ ගිරාඳුරු කෝට්ටේ දක්වා ගිහිලා තිබෙනවා. මේ පැත්තේ පොළොන්නරුවෙන් ගත්තොත් මඩකලපේ සීමාව දක්වා වකුගඩු රෝගේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඇල්ලපාරේ આવොත් ගල්ගමුව ගිරිබාව වාරියපොළ දක්වා වකුගඩු රෝගේ ව්‍යාප්ත වී තිබෙනවා. මේ මැදවච්චේ ග්‍රාමනිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසක හම්බ වූ වකුගඩු රෝගිය අවුරුදු 27ක් යනකොට මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ භූමියෙන් 3/4කට ආසන්න ප්‍රමාණයක් අද ගොදුරු කරගෙන තිබෙනවා. සාමාන්‍ය මා හිතන තව ටික කාලයක් යනකොට රජරට දුවදරුවන්ට සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර විවාහයක් කරනකොට රජරට පොරොන්දම් බලනවා. මම හිතන්නේ තව අවුරුද්දක් දෙකක් යනකොට සිද්ධ වෙන්නේ වකුගඩුව බලන්න. මොකද මේක විශාල ව්‍යසනයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ ජලය අපිරිසුදු වීමේ ප්‍රශ්නේ, විස මුහු වීමේ ප්‍රශ්නය පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන ජලය පිළිබඳව. ඊළඟ ඉඩම් ප්‍රශ්නේ. දැන් මා දැක්ක ආණ්ඩුවේ ප්‍රධාන යෝජනාවක් තිබුණා බඩිරිඟු අක්කර 40000ක් වගා කරන්න ඇවන්ගාඩ් සමාගමට අක්කර 5000 දෙන්න කියලා කුෂිකර්ම අමාත්‍යාංශය විසින් ලිපි යොමු කර තිබෙනවා. ඒතර මහා පරිමාණ සමාගම් මෙත අපේ රට ඉඩම් පවරන්න ඕන. ඇමරිකන් ඩෝල් සමාගමට 2010 2015 ආසන්න කාලේ ඉඩම මාගාව ලියුම තියෙනවා. වෙන් කරලා නැත්තම් බොහොම හොඳයි. නමුත් ඇවන්ගාඩ් සමාගමට අක්කර 40000ක බඩිරිඟු වගා කරන්න සූදානම්. අක්කර 5000ක් පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කියලා නිදහස් කරන්න කියලා දෛපු ලියුම මංගාව තිබෙනවා. ඒතර මා කියන්නේ සමාගමකට අපි ඉඩම් දෙන්න ඕන. සමාගමට ඔබතුමා දන්නවා. සෝමාවති චෛත්‍යයට එහා පැත්තේ අක්කර 5000ක් දුන්න කාටද? ඇමරිකන් ඩෝල් කාර්යයට. අර පැත්තේ පළවත්ත මොනරාගල. පළවත්ත සීනි සමාගම ගාව අක්කර 1800ක් දුන්නා. පළවත්තේ ගුණතිලක ගරු මන්ත්‍රීතුමා මගේ කාලේ මුරාසනේ මන්ත්‍රමනි මෙතුමා දැන් මේ වැව් සම්බන්ධව කතා කරා. අන්තිම පොයින්ට් ඔෆ් ඕඩර් එතකොට එතුමා 2004 කුෂිකර්ම ඇමතිවරයා. එතුමාම කිව්වා 1000ක් හදනවා කියලා. ගරු මන්ත්‍රීතුමා රීති ප්‍රශ්නයක් නෙමෙයි. ගරු කතානායකතුමනි හොඳින් තේරුම් ගන්න ඕනේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියන්නේ මොකද? වැව් හදනවයි වැව් ප්‍රතිසංස්කරණය කියන්නේ දෙකක්. එක. ඒතර අපේ සලස්පත්තුම වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කරන්න 2005 වසර අපි තෝරන් තිබෙන වැව් 1000 අපි 802ක් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. හැබැයි මතක තබා ගන්න. මේ ප්‍රතිසංස්කරණ අවුරුදු 10ක් 15ක් කරන් පවතින්නේ නැහැ. මේ ලක්ෂ 5ක් 8ක් අතර මුදල් ප්‍රමාණයක් තමයි එක වැවකට වියදම් වී තිබුණේ. ඒකේ කරන්නේ මොකද්ද? ඇනිකට් එක හදන එක, සොරවුව හදන එක, අර පැත්තෙන් ජලපෝෂක ප්‍රදේශයේ ඇති වී තිබෙන ගැටලු වලට විසඳුම් සෙවීම, වැව් ඛණ්ඩිය එසවීම වැනි ප්‍රතිසංස්කරණ. ඒවා අඩුම තරම අවුරුදු 10න් 10ටවත් කරන්න ඕන. 2004 කරපු එක 2020 තියෙන්නේ ඒක තියෙන්නේ. එනිසා ගරු කතානායකතුමා මේ මන්ත්‍රීවරු ඒ ගැන පොඩ්ඩක් අවබෝධයෙන් කතා කරන්න කියලා මා කියනවා. ඊළඟ මා කියන්නේ නැති ඉඩම් ප්‍රශ්නේ. ඒතර ඉඩම් මොකද උනේ? තා මිනිත්තු 5ක කාලයක්. ඔව් ටිකක් තියෙනවා. පළවත්ත සීනි සමාගමාව. ඉඩම් ලබා දුන්නේ කාටද? ඇමරිකන් ඩෝල් සමාගම. උල්ලිටි ඉඩම් ලබා දීලා තියෙන කාටද? ඇමරිකන් ඩෝල් සමාගමට. අපේ රටේ කෝ තුන්වෙනි පරම්පරාවේ දුවදරුවන්ට ඉඩම්. ඔබතුමා දන්න පොළොන්නරුවේ මින්නේරි ව්‍යාපාරය පටන් ගත්ත 1936. මඩින් 5යි ගොඩින් 5යි. එහෙමනේ. 1936. දැන් අවුරුදු ගත වෙලා තියෙනවා 84ක්. අවුරුදු 84 වෙනකොට පරම්පරා තුනක් හැදිලා තිබෙනවා. දැන් අලුත් පරම්පරාවේ ගොවි දුවදරුවන්ට ඉඩන්නේ. අඩුම තරමේ ගෙයක් හදාගන්න ඉඩන්නේ. මේකනේ ප්‍රශ්නේ. ඒ වගේම ගිරිතෙල ව්‍යාපාරය පටන් ගත්ත 1952. 1952. දැන් අවුරුදු 68ක් ගත වී තිබෙනවා. කොහේ ඊළඟ දෙවෙනි පරම්පරාවේ දුවදරුවන්ට ඉඩකඩම්කෝ. ඒ වගේම කවුඩුල්ල ව්‍යාපාරය පටන් ගත්ත 1952. ගොඩින් 3යි මඩින් 5යි. දේව ව්‍යාපාරය පටන් ගත්ත 1960 දශකේ. ගොඩින් 3යි මඩින් 5යි. මහවැලි ව්‍යාපාරය අපිට දුන්නේ ගොඩින් අක්කර භාගයේ මඩින් අක්කර දෙකම 1982. අපේ අලුත් පරම්පරාවන් හැදලා තිබෙනවා. ඒ නිසා අපේ කුසකර්මාන්තය දිනු කරන්න නම් ගරු කතානායකතුමනි නව පරම්පරාවේ දුවදරුවන්ට ඉඩම් ලබා දෙන්න ඕන. එමුණත සමාගම් මෙතන නෙවෙයි ඇවන්ගාඩ් කාර්යයට, ඇමරිකන් ඩෝල් කාර්යයට,
එහෙම නැත්නම් විවිධ ව්‍යාපෘතිවල මම දැක්කා කියලා කන්තලේ අක්කර 20500ක් තියෙනවා. එස්.එම්. චන්ද්‍රසේන කියලා ඩෝසර් එක නැගලා කන්තලේ සුද්ධ කරන්න හදනවා. කාටද ඉඩම් දුන්නේ? ඒ අක්කර 22500 දුන්නේ සමාගමකට. එම ඉඩම් අයිති රට ගොවි ජනතාවට. කන්තලේ සීනි සමාගම තියෙනකොට අක්කර දෙකමාරක උක්කවා කරා ගොවියෝ. ගොවියෝ 11000ක් හිටියා. එතෙන් ගොවියෝ 11000 තමයි අක්කර දෙකමාර ආදී භූමි ප්‍රමාණයන් වලින් උක්කවා කරලා සමාගමට උක් දුන්නා. ඒ ඉඩම් මේ ගොවියන්ගේ ඉඩම්. හැබැයි දැන් මොකද කරන්නේ? එස්.එම්. චන්ද්‍රසේන කියලා සමාගම් වලට ඉඩම් දෙනවා. ඩෝසර් වල නගලා සමාගම් වල ඔබ නෙවෙයි එස්.එම්. ගැන මා කියන්නේ. නේද? ඔව්. ඔව් බලමු. දීලා තියෙන සමාගමකට. ඔව් සමාගමට නෙවෙයි නා මම දන්නවා ඒ ඉඩම් එස්.එම්. චන්ද්‍රසේන ගරු ඇමතුමා ඩෝසරේට නැංගේ සමාගම වෙනුවෙන්. ගොවිය වෙනුවෙන් නෙවෙයි. එච්චර මට කියන්න තියෙන්නේ. ඔව් කමක් නැහැ. හරි. ඒ නිසා මේ ඉඩම් නැවත සමාගම් මත මේ ඉඩම් පැවරීම නතර කරන්න ඕන. අපේ රටේ තුන්වෙනි පරම්පරාවේ ගොවි දුවදරුවන්ට ඉඩම් ලබා දීම සඳහා සලස්මක් අත සූර්යවේ ඔබතුමා දන්නවා. සූර්යවේ පිට්ටනේ ගාව ඉඩම් දුන්නේ කාටද? ඔබතුමා දන්න මොන සමාගමකට දුන්නේ කියලා අජිත් රාජපක්ෂ මුළුසුනේන මන්ත්‍රීතුමා. සමාගම් වලට මේ ඉඩම් දුන්නේ. ඒ නිසා මම හිතනවා නැවත මේ ඉඩම් ගොවි දුවදරුවන්ට ලබා දීම සඳහා කටයුතු කළ යුතුයි. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ යෙදුම්. දැන් මේ පොහොර පිළිබඳ ප්‍රශ්නේ මතුවුණා. ඉතින් මට මතකයි පහුගිය ජනාධිපතිවරණ එක් අපේක්ෂකයෙක් කෙනෙකුට වී වලට නිකන් දෙනවා කියලා අනිත් අපේක්ෂක කෙනා ඔක්කොටම නිකන් දෙනවා කියලා. හැබැයි මා කිව්වේ පොහොර සානාධාරයේ මේ තිබෙන ප්‍රමාණයට වඩා සතයක්වත් වැඩි කරන්නේ නැහැ කියලා. එයි මේ රසායනික පොහොර පාවිච්චි කිරීම අපේ මේ මහ පොළව වස විස වලින් පිරලා තිබෙන්නේ. අපේ පැවැත්ම තිබෙන ප්‍රධාන සාධක තුනක් මත. එකක් සූර්ය, දෙක වායුගෝලය, තුන මහ පොළව. මේක මත තමයි සියලු ජීවීන්ගේ පැවැත්ම තිබෙන්නේ. ඉතින් අපි දැනුවත්ව මේ මහ පොළව මේ පහ පොළව වස විස වලින් පුරවනවද තවත්? මේක යලි ප්‍රകൃතිය අතර මේ මහ පොළව අපි ගෙන ආ යුතුව තිබෙනවා. ඒකද බීජ පොහොර කාලයක් තියෙනවා. යෙදවු මේ ඔක්කොම බහුජාතික සමාගම් සැලසුම්. ඒ සැලසුම් වල ගොදුරු බවට පත් වෙලා අපේ මහ පොළව වස විස වලින් පිරලා තිබෙනවා. ඊළඟ ගරු කතානායකතුමනි ගබඩාකරණය ප්‍රවාහනය අවසන් කරන්න ඇමතුමා මං 100% ඔබතුමත් එක්ක එකඟයි. අපි ලබන කන්නේ ඉඳලා අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන 517ට සොයිල් ටෙස්ට් කිට් 517ක් දෙනවා. අපි පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි පමණයි ඊළඟ කන්නේ ඉඳලා අපි පොහොර මා යෝජනා කරන්නේ ගරු මන්ත්‍රීතුමනි ජංගම පස පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් හදන්න. ඒතොර මදි ප්‍රමාණවත් නැහැ. හරියට ජංගම පස පරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් හදන්න. ගෝජනතාවට පස පරීක්ෂා කරලා දෙන්න. ඒ පස්සට අවශ්‍ය ඊළඟ සංයුතිය ලබා දීම තමයි අපි රසායනික හෝ කාබනික පොහොර ලබා දිය යුතු වන්නේ. හොඳයි. බලමු දැන් ගොඩක් නේ. ඊට පස්සේ ඔබතුමාට මම කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. මධ්‍ය කඳුකරේ අද මුහුණ දී තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි පසේ සෝදාපාලු. සාමාන්‍ය මාදක් එක මායක් ගැන අධ්‍යයනය කරලා නැහැ. ඒක භූ විද්‍යාගර්භ විද්‍යාඥයෙක්. ඔහු ප්‍රකාශ කරා මේ මහ පොළවේ අඟලක් වැවෙන්න අවුරුදු 300කට වඩා වැඩි කාලයක් යනවා කියලා. හැබැයි අපේ මධ්‍ය කඳුකරේට අඟලක් හේදෙන්න එක වැස්ස ප්‍රමාණවත්. ඒ නිසා මේ පස සංරක්ෂණය කිරීම අතිශය වැදගත් අපේ රටේ අනාගතයේ පැවැත්මේදී. ඒ නිසා සූර්යයා වායුගෝලය මහ පොළොව තමයි ජීවියාගේ පැවැත්ම. අපි අද මේ මහ පොළොව වස විස වලින් පුරවමින් තිබෙනවා. ඒ නිසා අපේ කුෂ්කර්මාන්තයේ නව දැක්ම දිශාවට යොමු කරන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අවසාන වශයෙන් කතානායක මන්ත්‍රීතුමනි මම ඉදිරිපත් කරන්නේ අපේ මේ අස්වැන්න පිළිබඳවත් මම හිතන්නේ අපි සැලකිල්ලක් කරන්න ඕන. කාලය අවසන් වශයෙන් ලෝක ආහාර සංවිධානයේ වාර්තාවක් මම පුටා දක්වන්නේ. ඒකේ කියනවා චීනි හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7ක් ලැබෙනවා. වියට්නාමයේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 5.8ක් ලැබෙනවා. දකුණු කොරියාවේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7ක් ලැබෙනවා. ලංකාවේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7යි ලැබෙන්නේ. ඒ නිසා අපි ඵලදායීතාවය වැඩි කරන්න ඕන. හැබැයි ඵලදායීතාවය අපි වැඩි කර යුතු වන්නේ රසායනික යෙදවුම් තවත් වැඩි කිරීමෙන්ද කියන එක එකඟ නැහැ. වෙනත් ක්‍රමයක් කරා අපි ඵලදායීතාවය වැඩි කරන්න ඕන. ඊළඟ පසුබස්ව නාස්තිය ගබඩාකරණය ප්‍රවාහනය ඇසුරුම් කරන වෙළඳපොළ මේ ආදී සියල්ල එකට සංයුක්ත වැඩපිළිවෙලක් කරා තමයි අපේ රටේ ගොවි ජනතාවගේ ජීවිතයත් ඒ වගේම කුෂ්කර්මාන්තයේ ආර්ථික පැවැත්ම වර්ධනය කළ හැකි. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය කටයුතු කරාවි කියන බලාපොරොත්තු යුතුව මා නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ